ඊළඟට නිෂ්පාදන ආර්ථික විද්‍යාව පිළිබඳව අපි කතා කරන විට පාණ්ඩික මිල ඒට ඇති වෙළඳපොළ ඉල්ලුම සහ සැපයීම කියන කාරණා දෙක මත තමයි තීරණය වෙන්නේ. ඉන් ඉල්ලුම මූලික වශයෙන් පාරිභෝගික හැසිරීම මත රඳා පවතිනවා. භාණ්ඩවල වෙළඳපොළ සැපයීම සමග බැඳී තියෙන නිෂ්පාදනය නිසා නිෂ්පාදනය කොහොමද තීරණය වෙන්නේ කියන එක තමයි මෙතනදී සාකච්ඡා වෙන්නේ. සාමාන්‍යයෙන් ඉල්ලුම සහ සැපයීම මත තමයි භාණ්ඩයක මිල තීරණය වෙන්නේ. ඉල්ලුම වැඩි නම් මිල වැඩි වෙනවා. සැපයීම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එතකොට භූමියේ ශ්‍රමය ව්‍යවසායකත්වය සහ ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක භාණ්ඩ සහ සේවා හෙවත් නිමැවුම් බවට පත් කිරීම ක්‍රියාවලිය නිෂ්පාදනය විදිහට හඳුන්වන්න පුළුවන්. මූලික නිෂ්පාදන සාධක හතරක් තිබෙනවා. භූමියේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. මේ සාධක භාණ්ඩ සහ සේවා එහෙම නැත්නම් නිමැවුම් බවට පත් කිරීමේ කාර්යාවලිය නිෂ්පාදන විදිහට හඳුන්වන්න පුළුවන්. ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා නිෂ්පාදන සාධක අවශ්‍යයි. මෙන්න මේකේ නිෂ්පාදන සාධක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි විචල්්‍ය නිෂ්පාදන සාධක සහ ස්ථාවර නිෂ්පාදන සාධක විදිහට. නිෂ්පාදන ක්‍රියාවලිය කරගෙන යනකොට ක්ෂණික තීරණ මගින් සැපයුම් වැඩි කළ හැකි සාධක තමයි විචල්්‍ය සාධක කියන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට පොහොර ක්‍රමයෙන් අපිට ඉක්මනින් පොහොර වෙනස් කරන්න පුළුවන්. පොහොර හස් වෙන්න නම් පොහොර ලබා දීම ඉක්මනින් කරන්න පුළුවන්. කුෂි රසායනික ලබා දීම ඉක්මනින් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට කරලා අපිට ඉක්මනින් මේවා වෙනස් කරලා ඉක්මනින් අස්වැන්න වැඩි කරන්න පුළුවන්. ස්ථාවර සාධක කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරගෙන යන අතරේ ක්ෂණිකව වෙනස් කළ නොහැකි සාධක. ඒ කියන්නේ කුඩා කාලයක් තුළ පොඩි කාලයක් ඇතුලේ වෙනස් කරන්න බැරි සාධක තමයි අපි ස්ථාවර සාධක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ස්ථාවර සාධක විදිහට ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙවන්න පුළුවන් කාලපරාස දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපිට කෙටි කාලීනව යම් නිෂ්පාදනයක් වැඩි කරන්න පුළුවන්, දීර්ඝ කාලීනව යම් කිසි නිෂ්පාදනයක් වැඩි කරන්න පුළුවන්. මේ කියන විචල්්‍ය සාධකවල සැපය වෙනස් කරමින් නිෂ්පාදනය වෙනස් කරන්න පුළුවන් කාලය කෙටි කාලය ලෙස හඳුන්වනවා. එතකොට කෙටි කාලීනව නිෂ්පාදනය වැඩි කරන්න අප කළ යුතු වෙන්නේ විචල්්‍ය සාධක. ඒ කියන්නේ ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් සාධක වෙනස් කරන එක. භූමිය ගත්තොත් එහෙම භූමිය ඉක්මනින් වෙනස් කරන්න බැහැ. ව්‍යවසායකත් ඉක්මනින් වෙනස් කරන්න අමාරුයි. ශ්‍රමය යම් මට්ටමකට වෙනස් කරන්න පුළුවන්. මේ වගේ දේවල් තියෙනවා. උදාහරණයක් දැන් යලකන්නේ හෙක්ටයාර එකක විනිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරොත් එහෙම පොහොර රසායනික ද්‍රව්‍ය ශ්‍රමය වගේ විචල්්‍ය සාධක වෙනස් කරමින් වගාව කරගෙන යන්න පුළුවන්. ඒ කන්නේ සඳහා ස්ථාවර සාධකයක් වූ වගාවීම් ප්‍රමාණය වැඩි කරන්න බෑ. නමුත් මේ ස්ථාවර සාධකයේ ඊළඟ අවුරුද්දේදී නම් දීර්ඝකාලීනව වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ හෙක්ටයාර 2 කරන්න බැරුණාට ඊළඟ අවුරුද්දේ හෙක්ටයාර 2 කරන්න පුළුවන්. මේ තත්ත්වය ලංකාව වගේ රටවල් ගැන ගත්තොත් එහෙම දැන් එයනුව විචල්්‍ය සාධක සහ ස්ථාවර සාධක පිරිවයන දෙවර්ගයම සැපිම වෙනස් කරමින් නිෂ්පාදනය දෙකි කාලය දිගු කාලය. ඒ කියන්නේ විචල්්‍ය සාධක පමණයි කෙටි කාලය කියන කාරණයේදී වෙනස් කරලා නිෂ්පාදනය වැඩි කරන්නේ. දිගු කාලයේදී විචල්්‍ය සහ ස්ථාවර සාධක දෙකම වෙනස් කරන්නට පිළිවන්කමක් තිබෙනවා. ඊළඟට නිෂ්පාදන පිරිවැය ගැන කතා කරනකොට පිරිවැයක් කියන්නේ වියදමක් නෙමෙයි. ඒක නාස්තියක් නෙමෙයි. පිරිවැය කියන්නේ දැන් අපි වාහනයකට කාරයකට සල්ලි වියදම් කරනවා කියන්නේ ඒක ලාභ අපේක්ෂාවෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් ඩීමෝ බට්ටෙක්ට සල්ලි වියදම් කරනවා කියන්නේ ඒක ලාභ අපේක්ෂාවෙන් කරන දෙයක්. මොකද
ඒකෙන් අපිට තව සයිඩ් බිස්නස් එකක් කරගෙන හම්බ කරගන්න පුළුවන්. යනු පිරිවැය කියන්නේ වියදමක්ම නෙමෙයි. පිරිවැය කියන්නේ ලාභ අපේක්ෂාවෙන් සිදු කරන මුදල් යොදවමක්. අප යොදන මුදලට සාපේක්ෂව අපිට කිසියම් වටිනාකමක් ලැබෙනවා. යම් නිෂ්පාදන ක්‍රියාවලියක භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම වෙනුවෙන් යොදවා ගන්න ලබන නිෂ්පාදන සාධක වෙනුවෙන් දරන ලබන වියදම නිෂ්පාදන පිරිවැය. යම් කිසි නිෂ්පාදන ක්‍රියාවලියක භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කිරීම වෙනුවෙන් යොදවනු ලබන නිෂ්පාදන සාධක වෙනුවෙන් දරන ලබන වියදම නිෂ්පාදන පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය දරන්නේ නැවත ලාභයක් බලාපොරොත්තු වෙන පමණයි. ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියක් නිෂ්පාදන පිරිවැයක් තියෙන. උදාහරණයකට වී වගාවේදී වගාපින් පොහොර කෘෂි රසායනික ද්‍රව්‍ය ශ්‍රමය මේ වගේ දේවල් පිරිවැය විදිහට ගන්නට පෙළවන. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකයි. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය සහ දීර්ඝ කාලීන නිෂ්පාදන පිරිවැය. කෙටි කාලයේදී විචල්්‍ය සාධක පමණක් වෙනස් කරලා කරන්න පුළුවන්. ඒකට විචල්්‍ය සාධක වලට යන වියදම පොහොර වගේ දේවල්ට යන වියදම විචල්්‍ය කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයට අයත් වෙනවා. දීර්ඝ කාලීන දෙකම අයත් වෙනවා. මුළු ස්ථාවර පිරිවැය ගැනත් අප කතා කළ යුතුයි. මුළු පිරිවැය පිළිබඳව කතා කරන්නට අවශ්‍ය වෙනවා. මුළු ස්ථාවර පිරිවැය ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා. කෙටි කාල නිෂ්පාදනයක පිරිවැය පිළිබඳව කියනකොට මුළු ස්ථාවර පිරිවැයක් තියෙනවා. ඒ කියන්නේ යම් ආයතනයක කෙටි කාලයක් තුලදී වෙනස් කර නොහැකි යදොම්බර මුදල්මය වටිනාකම් ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ දැන් හෙක්ටයාර 1 හෙක්ටයාර 2 කරන්න කෙටි කාලව බෑ. ඒ සඳහා වියදමක් වෙනවා. එතකොට මේ හෙක්ටයාරක හෙක්ටයාර 2 කරන්න වැය වෙන වියදම මුළු ස්ථාවර පිරිවැයට අයිති වෙනවා. එතකොට ඒක ස්ථාවර පිරිවැයක්. ඒකට කෙටි කාලයක් තුළ මේ කරන්න බෑ. නමුත් දීර්ඝ කාලෙම කරන්න වෙනවා. ඒ සඳහා යන වියදම සම්පූර්ණ වියදම ස්ථාවර මුළු ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගොඩනැගිලි වලට යනවා, යන්ත්‍ර සූත්‍ර වලට යනවා. යන්ත්‍ර ක්ෂය වෙනකොට කොටස් ගන්න යනවා. රක්ෂණ ගාස්තු වෙනවා. මේවා ස්ථාවර පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ යම් භාණ්ඩයක් හරි සේවාවක් නිෂ්පාදනය සඳහා විශේෂයෙන්ම ස්ථාවර යෙදුම්බට අමතරව කෙටි කාලෙදී වෙනස් කළ හැකි යෙදුම්වල මූල්‍යමය වටිනාකම. අමුද්‍රව්‍ය, ශ්‍රමය මේ වගේ දේවල්. දැන් අපි කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් කරනවා නම් ඒ නිෂ්පාදන ක්‍රියාවලියේදී කරගෙන යනකොට කෙටි කාලෙම අපිට මේ වැඩේ ගොඩ දා ගන්න කරන්න වෙන වියදම් වලට එකතු තමයි මුළු විචල්්‍ය පිරිවැය කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ මේ වගේ යන පිරිවැය. ඊළඟට ටෝටල් කොස්ට් එහෙම නැත්නම් මුළු පිරිවැය ගැන කතා කරනකොට කිසියම් භාණ්ඩ තොගයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය කියන දෙකේම එකතුව මුළු පිරිවැය. දැන් අපි භාණ්ඩයක් සහ නිෂ්පාදනය කරනකොට ඒකට යන සම්පූර්ණ ස්ථාවර පිරිවැයත් විචල්්‍ය පිරිවැයත් කියන මේ දෙකේම එකතුව අපි ස්ථාවර මුළු පිරිවැය කියලා හඳුන්වනවා. එනවා මුළු පිරිවැය සමානයි මුළු විචල්්‍ය පිරිවැය එකතු කිරීම මුළු ස්ථාවර පිරිවැය. මුළු පිරිවැය කියන්නේ total cost. TC සමානයි total fixed cost මුළු විචල්්‍ය මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම total variable cost. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය. එනකොට TC සමානයි TFC දන TVC. ඊළඟට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ගැන කතා කරන්න ඕනේ. ඇවරේජ් වේරියබල් කොස්ට් එක මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදන ඒකක ගණනින් බෙදූ විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියන එක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එක් නිෂ්පාදන එකක සඳහා වැය කරන විචල්්‍ය සාධකය වෙනුවෙන් වැය කරන වියදම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒ කියන්නේ දැන් අපි හිතමු විචල්්‍ය පිරිවැය ශ්‍රමයට යන වියදම, පොහොර සඳහා යන වියදම, මේ වගේ දේවල්ට යන සම්පූර්ණ වියදම තියෙනවා. මේ ඔක්කොම විචල්්‍ය පිරිවැය වල එකතු කරලා ඒ ප්ලාන්ට් එක එහෙම නැත්නම් ඒ ෆැක්ටරි නිෂ්පාදනය කරපු සමස්ත භාණ්ඩවල එකතුවෙන් බෙදනවා. ඒ භාණ්ඩ වලින් ඒකක ගාණෙන් බෙදනවා.
ඒ භාණ්ඩවල මිලදී අරගෙන එකතු කරන මිලෙන් නෙමේ අපි හදන භාණ්ඩ ඒකක ප්‍රමාණය. සපත්තු නම් සපත්තු කුට්ටම් කොච්චර හැදුවද කියන එක. ඒකෙන් බෙදලා එනගේ තමයි අපි මුළු සාමාන්‍ය ස්ථාවර පරිවැය කියලා කියන්නේ. ඒ අනුව අපිට වේරියබල් කොස්ට් වලට එහෙම නැත්නම් විචල්්‍ය පරිවැය සඳහා වැය වුණු මිල තියෙනවා. ඒ මිලෙන් භාණ්ඩ ගාන භාණ්ඩ එක කොයිතරම් ප්‍රමාණයක් හැදුවද කියන එක. ඒ භාණ්ඩ ඒක ප්‍රමාණය බෙදලා සාමාන්‍ය මුළු පරිවැය ගණනය කරන්න ඉඩකඩ තිබෙනවා. ඊළඟට ආන්තික පිරිවැය එහෙම නැත්නම් මාජිනල් කොස්ට් එක මේක ගැන තමයි වැඩිපුරම අපි කතා කරන්නේ. මේ තුන ගැන මුළු වියදම එකම මුළු විචල්්‍ය පිරිවැය සහ ආන්තික පිරිවැය කියන එක. එහෙම නැත්නම් මාජිනල් කොස්ට් එක. නිෂ්පාදන ප්‍රමාණය ඒකකය බැගින් වැඩි කිරීමේදී මුළු පිරිවැය වැඩි වෙනවා. ඒ කියන්නේ සපත්තු එකක් නිෂ්පාදනය කරනවට වඩා නිෂ්පාදන පිරිවැයක් වෙනවා සපත්තු දෙකකට, ඊට වඩා නිෂ්පාදන පිරිවැයක් වෙනවා සපත්තු තුනකට, ඊටත් වඩා හතරකට යනවා. ඒ අනුව එම එක් අතිරේක එකකයක් නිපදීම සඳහා දැරීමට සිදුවන අතිරික්ත පිරිවැය ආන්තික පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය ඒකක වලින් වැඩි කරගෙන යනකොට මුළු පිරිවැය වැඩි වෙනවා. ඒ අනුව එම එක් අතිරේක එකකයක් නිපදීම සඳහා දැරීමට සිදුවන අතිරික්ත පිරිවැය ආන්තික පිරිවැය. ඒ කියන්නේ අපි භාණ්ඩ ප්‍රමාණය එකකින් වැඩි කරගෙන යන සපත්තු ජෝඩු දෙක එකින් එක වැඩි කරනකොට අර අපි දන්න මුළු පිරිවැයට, ඒ කියන්නේ මුළු පිරිවැය කියන්නේ මුළු පිරිවැයම ඉන්නේ ඔබ දන්නවා මුළු විචාල පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය. ඒ දෙක එකතු වෙන. ඒ දෙකට එකතු වෙන අතිරේක වේදම තමයි ආන්තික පිරිවැය කියලා හඳුන්වන්නේ. මෙන්න මෙතනදී පේනවා ඔබ දන්නවා පළවෙනි එකේදී භාණ්ඩ එකක් නිෂ්පාදනය කළ තිනවා මුළු ස්ථාවර පිරිවැය 20යි. ඒ කියන්නේ ගොඩනැගිලි වලට යන්ත්‍ර සූත්‍ර වලට වට යන එක. ඒක භාණ්ඩ ප්‍රමාණය වැඩිුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. නමුත් මුළු විචල්්‍ය පිරිවැය කියන එක, ඒ කියන්නේ සපත්තු හදනවා නම් ඒවට යන රසායනික ද්‍රව්‍ය වලට, හම්බලට, ඊළඟට ලේස් වලට මේ වගේ දේවල් එන්න සපත්තු දෙකකට වඩා සපත්තු හතරක් හදද්දී වැඩි වෙනවා. ඒ නිසා එන්න ඔබට පේනවා තුන්වන තීරුවේ තියෙන මුළු විචල්්‍ය පිරිවැය 10, 20, 25, 28, 30, 51, 85, 120, 230, 410 විදිහට වැඩි වෙගෙන කියලා තියෙනවා. එතකොට සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා කියන්නේ අප මුලින්ම ගණනය කළ විදිහට මුළු ස්ථාවර පිරිවැය නිමයෙන් මේකක් ගානින් බෙදනවා. ඒ කියන්නේ මෙන්න මෙතනදී තුන්වන තීරුවේ තියෙන මුළු හතරවෙනි තීරුවේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ 20යි. 20 බෙදනවා ඒකක එකෙන්. එතකොට 20යි. දෙවෙනි අවස්ථාවේදී භාණ්ඩ දෙකක් හදද්දී 20 දෙකෙන් බෙදනවා 10යි. භාණ්ඩ 6කදී 20 6න් බෙදනවා 3.3යි. භාණ්ඩ 10කදී 20 10න් බෙදනවා 2යි. ඕකට තව එන්න අඩු වෙගෙන යනවා. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයම ඉන්නේ මුළු විචල්්‍ය පිරිවැය නිමෙන් එකක් ගානින් බෙදන එක. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය තියෙන්නේ තුන්වෙනි තීරුව. ඒක භාණ්ඩ එකක් ගන්න. පළවෙනි අවස්ථාවේදී භාණ්ඩ එකක ගණන 1යි. මුළු විචල්්‍ය පිරිවැය 10යි. 10කින් බෙදුවහම 10මයි. ඊළඟට දෙවෙනි අවස්ථාවේදීත් දෙවෙනි අවස්ථාව ගත්තොත් එහෙම 22කින් බෙදුනවා 10යි. ඊළඟට 23න් බෙදුනවා 8.3යි. ඔහොම අපිට ගන්න පුළුවන්. ඊළඟට මුළු පිරිවැය කියන්නේ 2 සහ 3 එකතු කිරීමෙන්. ඒ කියන්නේ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතුව පළවෙනි එකේ 20යි 10යි 30යි. ඒ කියන්නේ මේ 6වෙනි තීරුව ගැන ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී 20යි 20යි 40යි. තුන්වෙනි අවස්ථාවේදී භාණ්ඩ තුනක් ගන්නකොට 20 25 45යි. සාමාන්‍ය පිරිවැය කියන්නේ මුළු පිරිවැයෙන් භාණ්ඩ එක ගානෙන් බෙදනවා. මුළු පිරිවැය කියන්නේ 30යි පළවෙනි අවස්ථාවේ. භාණ්ඩ එක 1යි 30කින් බෙදුවහම 30යි. දෙවෙනි අවස්ථාවේදී භාණ්ඩ එක ගන්න 2යි. මුළු පිරිවැය 40යි 42කින් බෙදුවහම 20යි. තුන්වෙනි අවස්ථාවේදී 45යි මුළු පිරිවැය 45 තුනෙන් බෙදුවහම 15යි. ඊළඟට ආන්තික පිරිවැය
පිළිබඳවත් අපි කතා කරනවා. ආන්තරික පිරිවැය එහෙම නැත්නම් මාර්ජිනල් කොස්ට් කියන එක වෙන මුළු පිරිවැයේ වෙනස නිමවුම් මේක ගන්නේ වෙනසෙන් බෙදුවාම. මුළු පිරිවැයේ වෙනස ගත්තොත් එහෙම 30යි 30 බෙදනවා එකින් ඔහොම ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට ඔය කියන සම්පූර්ණ වියදම ගැන ගන්න පිළිවෙලකම තිබෙනවා. මේ තියෙන්නේ ඔන්න ඔය පිරිවැය ගණනය කරාට පස්සේ අපට ලැබෙන සටහන දැක බලා ගන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ ආකාරයට දැක බලා ගන්න පුළුවන්. ඔබට පේන ආකාරයට උඩින්ම තියෙන දැන් TFC කියන්නේ total fixed cost එක කියන්නේ මුළු විචාල්‍ය පිරිවැය එක වෙනස් වෙන්නේ නැහැ 20මයි. නමුත් total cost මුළු වියදම කියන එක පටන් ගන්නේ මුළු වියදම කියන එක පටන් ගන්න. එහෙම නැත්නම් total cost කියන එක පටන් ගන්නේ ඔබ දන්නවා මුළු පිරිවැය පටන් ගන්න 30න්. ඒ කියන්නේ 20ට වඩා යම් ඉහළගයකින් තමයි පටන් ගන්නෙ. ඒ නිසා හැම විටම මුළු පිරිවැය මුළු ස්ථාවර පිරිවැයට වඩා උඩින් මුළු ආන්තික පිරිවැයට වඩා උඩින් තියෙන්නේ. ඊට පස්සේ TVC එහෙම නැත්නම් total variable cost මුළු විචල්්‍ය පිරිවැය කියන එක බිඳුව අගේ ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය ගත්තොත් එහෙම මේ සටහනට අනුව 10යි එතන ඉඳන් තමයි පටන් ගන්න. ඔන්නෝම වෙනස් වීමක් දකින්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ මුල සිට ඒක ආරම්භ වෙනවා. එතකොට ප්‍රස්ථාරයට අනුව මුළු ස්ථාවර පිරිවැය කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලිය නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ප්‍රස්ථාරයේ පහළ අක්ෂයේ ඉඳලා ඉදිරියට එනකොට මේ අක්ෂයේ දිගටම බලුවොත් මෙතන කිසිම වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනස වෙන්නේ නැහැ. නමුත් ඉන අනතුරුව තියෙන දේවල් පිළිබඳව අප කතා කරනකොට ඒවයි කැපිපෙනෙන වෙනස් වීමක් දකින්නට පුළුවන්. දැන් නිමැවුම් ශුන්‍යයේදී විචල්්‍ය පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි භාණ්ඩ ප්‍රමාණයක් හදන්නේ නැත්නම් භාණ්ඩ ප්‍රමාණය බිඳුවයි නම් විචල්්‍ය පිරිවැයත් බිඳුවයි. මේ සටහන පැත්තකින් තියලා අපි බලුවොත් එහෙම ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ මුළු පිරිවැයට එකතු වෙන කිසියම් භාණ්ඩයක ප්‍රමාණයක් තිබෙනවා. දැන් අපි හිතමු සම්පූර්ණ සපත් නිෂ්පාදන කර්මාන්තශාලාව නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි භාණ්ඩ කිසිම සපත්වක් නිෂ්පාදනය කරලා නැහැ. එහෙමනම් භාණ්ඩ සඳහා වන විචල්්‍ය පිරිවැයක් හොයාගෙන නැහැ. එතකොට ඒක බිඳුව වීම සාධාරණ වෙනවා. එතකොට නමුත් නිෂ්පාදනය පටන් ගන්නකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙන්න විචල්්‍ය පිරිවැයත් වැඩි වෙනවා. එතකොට TVC කියලා කියන්නේ ඔය කියන විචල්්‍ය පිරිවැය. එතකොට මේ වක්‍රයේ ස්වරූපය කෙටි කාලයේදී ක්‍රියාත්මක වන හීනවනාන්තික ඵලදා න්‍යායට අනුව තමයි සිද්ධ වෙන්නේ. අනුව මේ variable cost එක එහෙම නැත්නම් TVC යගේ කෙටි කාලන මෙන්න මේ ආකාරයට වැඩි වෙනවා. නිෂ්පාදනය පටන් ගන්නකම් හැබැයි ඒක බිඳුවයි. ඊළඟට T ලක්ෂය දක්වා ස්ථාවර සාධකයට එකතු කරන විචල්්‍ය සාධකයේ ප්‍රමාණය වැඩි කරගෙන යනකොට මේ T ලක්ෂය දක්වා ස්ථාවර සාධකයට එකතු කරන විචල්්‍ය සාධක ප්‍රමාණය වැඩි කරන විට පිරිවැය අඩුවන වේගයකින් ඉහළ ගොස් T ලක්ෂය ඉක්මවීමත් එක්කම හීනවන ඵලදා ක්‍රියාන්තක වෙන නිසා වැඩි වේගෙන් ඉහළට නැගෙනවා. මෙතනදී T දක්වා ඒ කියන්නේ total fixed cost එක වෙනකන් පිරිවැය අඩු වේගයකින් තමයි අඩු වෙන්නේ. නමුත් මෙතනින් එහා පැත්තට ගියොත් ක්ෂණිකව වැඩිවීමක් තියෙනවා. කියලා අපිට බලා ගන්න පුළුවන්. මුළු පිරිවැය වක්‍රය TC මේ TFC සහ TVC දෙකම එකතුව. ඒ කියන්නේ මුළු පිරිවැය TC කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව. එතකොට TFC තිරස් අක්ෂයට සමාන්තර නිසාත් මුළු පිරිවැය වක්‍රයේ TFC වක්‍රය ආරම්භ වන තැනින් ආරම්භලා TVC වක්‍රය ආකාරයට ගන්නවා. ඒ කියන්නේ දැන් මේක මෙන්න මේ TFC එකත් TVC එකත් එකතුව තමයි මේ විදිහට උඩට යන්නේ. ඒ නිසා ඒක TFC එක උඩින් තියෙන්නේ. මොකද මෙතනින් තමයි මෙතනින් තමයි පටන් ගන්න. ඒතකොට මේතෙන් TFC මෙතනින් එහාට තියෙන්නේ TVC යගේ. එතකොට මේ දෙකේ එකතුව තමයි මේ විදිහට දකින්නට කරලා ලැබෙන්නේ. ඊළඟට
කෙටි කාලයකින් නිෂ්පාදනය වැඩිවීමට අනුව මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවන නිසා නිෂ්පාදනය වැඩිවීමට අනුව සාමාන්‍ය පිරිවැය අඩුවීගෙන යනවා. දැන් ඊළඟට මේ අර ප්‍රස්ථාරයට සාමාන්‍ය පිරිවැය කියන එක ඇවරේජ් කොස්ට් කියන එක આવොත් එහෙම කෙටි කාලයකදී නිෂ්පාදනය වැඩි වෙනකොට මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවන නිසා නිෂ්පාදනය වැඩි වීමට අනුව සාමාන්‍ය ස්ථාවර පිරිවැය පාර බහිනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ඇවරේජ් ෆික්ස් කොස්ට් කියන එක. මෙන්න මේක ගත්තොත් එහෙම නිෂ්පාදනය පටන් ගත්තට පස්සේ මේක අඩුවීගෙන යනවා. ඒත් එය තිරස්සක්ෂයට සමස්පර්ශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට යන්නේ නැහැ. නමුත් දෙන්න මුළු ස්ථාවර වියදම කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ ස්ථාවර වියදම මුලින් තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම භාණ්ඩයක් හා සේවාවක් නිෂ්පාදනය කරන්න කලින් අපිට සිද්ධ වෙනවා ඒ සඳහා අවශ්‍ය වන ඉඩම සකස් කරන්න, කෘෂිකර්මයට අදාළව ගත්තොත් ඉඩම සකස් කරන්න, බිම් සකස් කරන්න, ඒ වගේ දේවල් සඳහා යන්ත්‍ර සූත්‍ර මේවට එන ස්ථාවර වියදම වැඩි වෙනවා. එතකොට ස්ථාවර වියදම කියන එක මුලින් වැඩි, පස්සේ එන්න අඩු වෙගෙන යනවා. එතකොට ඒ අනුව හැබැයි ඒක තිරස්සක්ෂයට ස්පර්ශ වෙන්නේ නැහැ. ගිහිල්ලා මේක වදින්න නැති බව මතක තබා ගත යුතුයි. ඊළඟට පොදුවේ ATC සහ AVC එකම MC වක්‍ර U අකුරක හැඩය ගන්නවා. ATC AVC AFC මේ තුනම ඇවිල්ලා ATC AVC සහ MC ATC AVC එක්කම MC මේ වක්‍ර හොට පේනවා U අකුරක හැඩයක් ගන්න. නමුත් AFC එහෙම නෑ. AFC මුලදී වැඩි වෙලා පස්සේ අඩු වෙගෙන යන නිසා. නමුත් අනිත් තුනම ගත්තොත් එහෙම U අකුරක හැඩයක් බලා ගන්න පිළිවන්. මේ හේතුව හීනවන ආන්තික ඵලදානයයට අනුක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවේ නිෂ්පාදන වැඩිවීමට සාපේක්ෂව අඩුවන වේගයකින් මුල් වියදම වැඩි වෙන්නේ. නිසා පසු අවස්ථාවේ නිෂ්පාදන වැඩිවීමට සාපේක්ෂව වැඩි වියදමකින් මේ වැඩි වේගකින් මුල් වියදම වැඩි වෙනවා. මුලදී නිෂ්පාදනය වැඩි කරාට යන වියදම අඩුයි. මොකද නිෂ්පාදන එකක ගාන අඩු වෙනවා. නමුත් පස්සේ නිෂ්පාදනය සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වෙන නිසා මේක වැඩි වෙලා ගිහලා අඩු වෙලා ආයෙ වැඩි වෙන්න ගන්නවා. එතකොට ඊට සාපේක්ෂව වැඩිවන වේගයකින් මුළු වියදම වැඩි වෙන නිසා ATC සහ AVC වක්‍රත් මේ හැඩයම ගන්නවා. මේ ඔක්කොගේම මුළු නිෂ්පාදනයේදී වැඩි මේ යගේ අපි ATC ගත්තොත් මුළු වියදම ගත්තත් එහෙම මුළු වියදම කියන්නේ මුළු ස්ථාවර සහ මුළු විචාල පිරිවැය දෙක එකතුව මාර්ජිනල් කොස්ට් කියලා කියන්නේ නිෂ්පාදනයක එකකින් වැඩි කරගෙන යනකොට යන වියදම. එතකොට නිෂ්පාදනයේ ටික මුලදී නිෂ්පාදන එකක ගන්න අඩු නිසා වියදම වැඩි. ටික වෙලාවක් යද්දී ඒක අඩු වෙනවා. නමුත් ආයෙමත් ඉල්ලුම වැඩි වෙනකොට සැපයීම වැඩි කරන නිෂ්පාදනය වැඩි කරන්න යන නිසා එකකට සාපේක්ෂව වැඩි වියදමක් යනවා. ඒ කියන්නේ වැඩිපුර ශ්‍රමය ගන්න වෙනවා. ලොකුවට ප්ලාන්ට් එක ඩෙවලොප් කරන්න වෙනවා. ඒ වගේ දේවල් නිසා ආන්තික වියදම වැඩි වෙනවා. ඊළඟට මුළු වේරියබල් කොස්ට් එක ගත්තත් එහෙම නිෂ්පාදනයේ මුලදී අපිට එකපාර සම්පූර්ණ අමුද්‍රව්‍ය ගන්න වෙනවා. නිෂ්පාදන ටිකක් වැඩි කරගෙන යනකොට ඒ අමුද්‍රව්‍ය නිසා යන වියදම අඩු වෙනවා. නමුත් ආයම නිෂ්පාදනය වැඩි කරගෙන යනකොට අපි සපත්තු ප්‍රමාණය වැඩි කරගෙන යනකොට ඉල්ලුම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි කරන්න ලොකු ප්‍රමාණයක් අමුද්‍රව්‍ය ගේනවා. එතකොට ආයම නිෂ්පාදන මේ වේරියබල් කොස්ට් එක විචල්ල වියදම වැඩි වෙනවා. මේ දෙක වැඩි වෙනකොට නිකම්ම මුළු වියදම වැඩි වෙනවා. I think කෙනෙක් කියන ATC සහ AVC වක්‍රවල අවම ස්ථානය හරහා ආන්තික පිරිවැය ඉහළ නගිනවා. ATC සහ AVC වක්‍රවල අවම ස්ථාන හරහා ආන්තික පිරිවැය වක්‍රය ඉහළ නගිනවා. ATC AVC දෙකේ මැදින් තමයි හරියටම ආන්තික පිරිවැයගේ ඉහළ නගින්නේ. ඉතින් ඔන්න ඔහොම කතා කරන්න පුළුවන්.